හොඳයි අයිබෝන් ළමයි හැමදෙනාටම සුබ දැසනක් අපි අන්තිම දවසේ චුම්බක ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර සම්පූර්ණයෙන්ම ඉවර කළා. දැන් අපි ඉන්නේ පුතේ චුම්බක ක්ෂේත්‍රවල මාතෘකාව ලියන්න. චුම්බක ක්ෂේත්‍ර රිවිෂන් එකේ දරුවෝ දන්නවා අපි ප්‍රැක්ටිකල් සාකච්ඡාව පටන් ගත්තා. එතන තියරි එකේ දරුවන්ටත් කැමති නම් බ්‍රහස්පතින්දා ප්‍රැක්ටිකල් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ප්‍රැක්ටිකල් සාකච්ඡාව බලන්න පුළුවන්. නැත්නම් වීඩියෝ කමෙන්ට් දාන්න බලන්න පුළුවන්. මම කියන්නේ මගේ උපදේශ නම් ලයිව් බලන්න පුළුවන් එක ලයිව් බලන්න. බැරි දේවල් ටික වීඩියෝ එකෙන් බලා ගන්න. මිස් කරගන්න එපා දරුවනේ කිසිම හේතුවක් පිට. මොකද දේවල් මිස් කරගත්තාට පස්සේ ඔයගොල්ලෝ හිතනට වඩා ඒක කවර් කරගන්න අමාරුයි. right තුම්බක ශේෂ්ත්‍ර මේ තුම්බක ශේෂ්ත්‍ර ගැන කතා කරද්දී පුතේ මේක වරදවා පටන් ගන්න එපා. අර නිකන් අපි ගන්න සරල මේ මොනවාද චුම්බක කාන්දන් අනම්මනම් කාන්දන් තමයි. හැබැයි කාන්දන් වල අපි අර එදිනදා ජීවිතේ ගන්න මේ ආතල් ක්‍රියාකාරකම් වලට වඩා පොඩක් ගැඹුරට ගිහිල්ලා නියම තියරිටිකලි නියම ඇතුලේ ගැඹුරේ තියෙන මොකක්ද කියන එක ගැන තමයි කතා කරන්නේ. ඇත්තටම මේ පාඩම ප්‍රකට 3D ත්‍රිමාන අවකාශයේ හිතන්න පුරුදු කරන පාඩමක් විදියට. ඒ කියන්නේ රූපේ කිව්වට පස්සේ මනසෙන් 3D මවා ගන්න ඕන. අදාළ විදිහට හිතින් හිතා ගන්න ඕන. අන්න ඒ වගේ චිත්‍ර රූප හදා ගන්න තමයි පුතේ මේ පාඩම ගොඩක්ම ප්‍රසිද්ධ. සාමාන්‍ය චුම්බක ක්ෂේත්‍ර කියලා කියන්නේ 3D හිතන්න පුරුදු කරනවා කියන එක. right හොඳයි. හරි පුතේ. මේ චුම්බක ක්ෂේත්‍ර කිව්වට පස්සේ මේක ප්‍රධාන මම මැප් එක දෙන්නම් අනිත් පාඩම් වල වගේම ප්‍රධාන ආකාර කීපයකට වෙන් වෙනවා. චුම්බක ක්ෂේත්‍ර ගැන කතා කළාම චුම්බක ක්ෂේත්‍ර වලදී මූලිකම පසුබිම කියලා කොටසක් තියෙනවා පුතේ. මෙතනදී අපි කතා කරන්නේ අනුක චුම්බක ක්ෂේත්‍රය කියලා කියන්නේ මොකක්ද? ශ්‍රාවය ශ්‍රාව ඝනත්වය කියලා කියන්නේ මොකක්ද? ඊළඟට මෙන්න මේ ශ්‍රාවයේ ගාවටම තමයි එන්නේ ශ්‍රාව රේඛා. ශ්‍රාව ඝනත්වය. ඊළඟට මෙතනදී මතුවෙනවා ඊළඟට තව අලුත් එක්කෙනෙක්. ඒ තමයි චුම්බක බලය කියලා කොටසක්. ඊළඟට මෙතනදී පුතේ අපිට එනවා F සමානයි BIL F සමානයි BVQ ඊළඟට හෝල් ආචරණය. ඊළඟට මෙතනට අපිට එනවා බයෝසවාට් නියමය. බයෝසවාට් නියමය ආවට පස්සේ කම්බියක් අවට වලල්ලක මැද ඊළඟට පර්ණාලිකාව කියන කාරණා සඳහා අපි බයෝසාවර්ට් නියමය යොදනවා. ඊට පස්සේ අපිට එනවා පුතේ බයෝසාවර්ට් නියමය චුම්බක බලය පසුබිම සාමාන්‍යයෙන් මේකට කලින් මේක ගන්නත් පුළුවන්. මේක මුලින්ම අරගෙන මේක දෙකම පස්සේ ගන්නත් පුළුවන්. රාමු මත බලය මේක වෙන මේකට ඇටච් කරන්නත් පුළුවන්. මම මේක වෙනම එකක් කියලා ගන්නම්. නැත්නම් මේක වෙන ඇටච් කරලා වලියන්න ලේසි එක. ඕල් ආචරණය මෙන්න මේකෙන් පස්සේ සරනගර
ගැලනෝමීටර් සලකන ගැලනෝමීටර් ඇත්තටම ඇතුලේ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය මොකක්ද කියන එක මෙන්න මෙතනදී කියලා දෙනවා. ඊළඟ පුතේ මෙන්න මෙතනට අපි එල්ලනවා චුම්බක ක්ෂේත්‍ර සම්පූර්ණයෙන්ම සම්බන්ධ වෙන නමුත් මේක විභාගයේ නැත්නම් මේ අපේ සිලබස් එකේ මේ ධාරා විද්‍යුතය ඇතුලේ එල්ලලා තියෙන විද්‍යුත් චුම්බක ප්‍රේරණය කොටසට විද්‍යුත් චුම්බක ප්‍රේරණය ලෙන්ස්ගේ නියමය ෆැරඩේගේ නියමය ඊට පස්සේ ඒවල යෙදීම් ගැන කතා කරනවා. මෙන්න මෙච්චරයි පුතේ. මේක තමයි චුම්බක ක්ෂේත්‍ර. මේ චුම්බක ක්ෂේත්‍ර ඇත්ත වශයෙන්ම කියනවා නම් බොහොම පුංචි පාඩමක්. හැබැයි හරියම ප්‍රායෝගික හිතීම වර්ධනය කරන සුපිරි ගණයේ පාඩම. හරි? ටක් ගාලා මෙන්න මේ මැප් එක දාගන්න පටස් කරලා හරි පුතේ. මොන දැන් පටන් ගන්නෙ පසුබිම් පැත්තෙන්. දැන් අනුක චුම්බක මාතෘකාව අනුක චුම්බක අනුක චුම්බක මොකද පුතේ අනුක චුම්බකයක් කියලා කියන්නේ? අනුක චුම්බකයක් කියලා කියන්නේ පදාර්ථය හැම එකම චුම්බකණය කරන්න බෑ. චුම්බකත්වයක් ඇති කරන්න පුළුවන් ද්‍රව්‍යයක චුම්බකත්වයක් ඇති කරන කුඩාම ප්‍රමාණය නැත්නම් කුඩාම පරමාණු සකස්මට අපි කියනවා අනුක චුම්බකයක් කියලා. යන චුම්බක ගුණ පෙන්විය හැකි චුම්බක ගුණ පෙන්විය හැකි පදාර්ථයේ කුඩාම කොටස මෙසේ හඳුන්වයි. අනුක චුම්බකයක් සංකේතවත් කරන්නේ නෙමෙයි ඊතලයකින්. මේ ඊතලයේ මේ පැත්ත උත්තර විදිහටත් මේක දකුණු විදිහටත් සංකේතවත් කරනවා. මොකක්ද ඇඳගන්න. හරි? right. හොඳයි. දැන් සාමාන්‍යයෙන් විද්‍යුත් වශයෙන් උදාසීන ද්‍රව්‍යයකුයි චුම්බක වශයෙන් උදාසීන ද්‍රව්‍යයකුයි චුම්බකත්වයක් ඇති කරපු ද්‍රව්‍යයකුයි ගත්තොත් එහෙම එයාගේ කොහොමද මේ අණුක චුම්බක සකස් වෙලා තියෙන්නේ? මේ ගත්තට පස්සේ පුතේ මේ තියෙන උදාසීන මේ තියෙන්නේ චුම්බක. මෙන්න මෙහෙම අණුක චුම්බක වලලු තමයි සැකසෙලා තියෙන්නේ. මේ දාම
මෙන්න මෙහෙම උත්තර ද්‍රවයකට දක්ෂිණ ද්‍රවයක ආකර්ෂණය වෙලා උදාසීන ද්‍රව්‍ය ඇතුලේ මේ වගේ චුම්බක අණුක චුම්බක වලින් වලලු හැදිලා තියෙනවා. එතකොට අර සමස්ත චුම්බකත්වයක් කොහෙවත් පේන්නේ නැහැ. හැබැයි මෙන්න මේ වගේ චුම්බකයක් ගත්තොත් එහෙම මෙයාව අපිට පුළුවන් විවිධ ක්‍රම වලින් මේ චේන් කඩන්න. මේ චේන් එක කඩලා මේ උදාසීන ද්‍රව්‍ය චුම්බකයක් බවට පත් කරන්න පුළුවන්. එතන මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට ඔය චුම්බක වලලු කඩලා මේ චුම්බක දාම මේ විදිහට සකස් කරන්න පුළුවන්. එතකොට මෙතන n එකක් මෙතන s එකක් විදිහට ද්‍රවණීය වීම සිද්ධ වෙනවා. හරි. දැන් උදාසීන ද්‍රව්‍ය තුළ උදාසීන ද්‍රව්‍ය තුළ උදාසීන ද්‍රව්‍ය තුළ එතන වරහන් ඇතුළේ ලියන්න චුම්බකත්වයක් ඇති කළ හැකි. කියන්නේ හැම ද්‍රව්‍යෙම ඕක නෑ. උදාසීන ද්‍රව්‍ය තුළ වරහන් ඇතුළේ ලියන්න චුම්බකත්වයක් ඇති කළ හැකි. උදාසීන ද්‍රව්‍ය තුළ අණුක චුම්බක අණුක චුම්බක චක්‍රීය දාම සාදමින් පවතින අතර කෘත්‍රිමව එම දාම බිඳ චුම්බකත්වයක් ඇති කළ හැකි. මේක නේද? එතකොට මේ වගේ තියෙන චුම්බකයක් කැඩුවට පස්සේ පුතේ එයා තව චුම්බක දෙකක් බවට වෙන් වෙනවා. වෙන හේතුවක් මත මේගොල්ලන්ගේ ද්‍රවණයන් වෙනස් වෙනවා. ඒක ඔයගලන්ට මෙතනදී කියලා දෙන්න ගියොත් එහෙම වැඩේ පැටලලා යනවා පුතේ. මෙතන S එකයි මෙතන N එකයි. හැබැයි මෙතන N එක නෙමෙයි. මේ පැත්ත මාරු වෙලා තමයි වෙන ආචරණයක් නිසා තමයි සිද්ධ වෙන්නේ. සහ චුම්බක වලට ඒක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් මේ රූප සලආන අණුව ගත්තට පස්සේ මෙන්න මේ විදිහට මෙතන N එකයි මෙතන S එකයි විදිහට ඔය චුම්බකය දෙකට වෙන් වෙනවා. හැබැයි මතක තියාගන්න වෙන ආචරණයක් තියෙනවා. චුම්බක වලින් චුම්බක වලට වෙනස් හදන ද්‍රව්‍ය මත මෙතන SN දෙක මාරු වෙනවා. ඒතර ඒ කියන්නේ කවදාකවත් කැඩිච්ච තැනකින් දෙන්නෙක් එකට එකතු වෙන්නේ නැහැ. එහෙම හුටපටයක් තියෙනවා. ඒක ඔය හැම එකටම අදාළ පොදුවේ කියන්න පුළුවන් කාරණයක් නෙමෙයි. හොඳේ. ඔක ඔය දේ පිළිබඳ අවබෝධයක් නැතුව මිනිස්සු කියන්න ගිහලා අපිට වරද්දගත මේ පෞගී ටිකේ. ඒක නිසා මේ එක චුම්බක වලින් චුම්බක වලට සහ හදලා තියෙන ද්‍රව්‍ය මත ඒවා වෙනස් වෙනවා සහ ඒ වෙන යාන්ත්‍රණයක් තියෙනවා. මෙතන ඒක අදාළ කරගන්න එපා. මේ රූප දිහා බලගත්තට පස්සේ මේක දෙකකට වෙන් වෙනවා. මෙතන S එකයි මෙතන N එකයි මෙතන S එකයි. සෝරි පොඩි. මෙතන පොඩි ළමයි මෙතන මේ ඉස්සෙල්ලා පොඩි අරද්දක් වුණා. මෙන්න මෙතන N එක කොහොමද? මෙතන S එක. මේ S එක N S N අකුරු ටික හරියට දාගන්න. ඉස්සෙල්ලා මාරු කරලා දාලා තිබ්බේ. right හරිද? සාමාන්‍යයෙන් අපි දන්නවා චුම්බකයක් ගත්තාන් පස්සේ උතුරට දකුණට ආකර්ෂණය වෙනවා. සජාතීය ද්‍රව විකර්ෂණය වෙනවා. විජාතීය ද්‍රව ආකර්ෂණය වෙනවා කියලා. එතකොට පුතේ පෘථිවියේ මාලිමාව පෘථිවියේ දිශාව
හොයන්න පාවිච්චි කරන මාලිමාවේ තියෙන්නේ මොකක්ද? අපි පෘථිවිය ගත්තා. පෘථිවියේ පුතේ ඇත්ත වශයෙන්ම අපි උතුර කියලා ගන්න සලකන පැත්තේ තියෙන්නේ චුම්බක වශයෙන් දකුණක්. මේ පෘථිවියේ අපි දකුණ කියලා සලකන පැත්තේ තියෙන්නේ ඇත්තම චුම්බක වශයෙන් උතුරක්. හරි. එතකොට මේ හරියෙන් මාලිමාවක් තියාගත්තු මිනිස්සෙට එයාට තේරෙන්නේ මේ පැත්තේ දකුණක් ඉන්නවා වගේ. මාලිමාවේ තියෙන පුතේ ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම නියම චුම්බකයක් තියෙනවා. හරි චුම්බකයක් තියෙනවා. ඒතර මාලිමාවේ තියෙන මෙන්න මේ තියෙන එක්කලාගේ මේක north මේක south. එහෙනම් මේ මාලිමාවේ තියෙන චුම්බකයේ මේ උත්තර ද්‍රවය පෘථිවියේ දක්ෂිණ ද්‍රවයට ආකර්ෂණය වෙනවා. ඔන්නෝම තමයි තියෙන්නේ. තේරුණාද? පෘථිවිය මත කොහෙන් මාලිමාවක් තිබ්බත් එයාගේ චුම්බකයේ උතුර පෘථිවියේ උතුරට එහෙම නැත්නම් පෘථිවි චුම්බකයේ දකුණට ගානට ආකර්ෂණය වෙලා ওই විදිහට හැඩ ගැහිලා තියෙනවා. ඒ නිසා මෙතන තේරුම් ගන්න තියෙන කාරණේ තමයි පෘථිවිය කියන එකනාගේ භූගෝලීය වශයෙන් අපි උතුර කියලා සලකන තැන තියෙන චුම්බක වශයෙන් දකුණක්. භූගෝලීය වශයෙන් දකුණ කියලා සලකන තැන චුම්බක වශයෙන් තියෙන්නේ උතුරක්. ඒ අනුව මාලිමාව සැකසෙන්නේ ওই විදිහට මාලිමාව ඇතුලේ තියෙන කට්ට සත්‍ය චුම්බකයක්. ඒක 아무තේ මොකද හිතන්න දෙයක් නැහැ. පෘථිවිය තමයි අපි හිතන් ඉන්න එකට දෙපැත්තම අරවලා තියෙන්නේ. මාලිමාවේ කට්ට උතුර දකුණක් තමයි තියෙන්නේ. හරිනේ? මාලිමාව කියලා ලියලා ඉස්සරහින් ඉරක් ගන්න. මාලිමාව කියලා ලියලා ඉස්සරහින් ඉරක් ගන්න. සත්‍ය චුම්බකයක් උදාසීන සමතුලිතතාවක තබා මේ නිමවා ඇත. හරි කියලා මෙන්න මේ රූපසරණ ඇඳලා දාලා තියාගන්න. වැඩි විස්තර ලියන්න යන්න බලම ඒතර කතා වෙනවා. මේ කෙඩිය මේක විස්තරින් දාගෙන තියන්න.
හරිද පුතේ? හොඳයි. right. ඔන්න එහෙනම් ඒ වැඩෙත් හරි. දැන් මාතෘකාව චුම්බක ස්‍රාව රේඛා. චුම්බක ස්‍රාව රේඛා. පුතේ චුම්බකයක් චුම්බක ස්‍රාව රේඛාවක් කියලා කියන්නේ මේ වගේ මොනවා හරි චුම්බක ක්ෂේත්‍රයක් ගත්තොත් එහෙම මේ මොනවා හරි ක්ෂේත්‍රයක නිදහස් කරනවා ඉතා කුඩා සැහැල්ලු උත්තර ද්‍රවයක්. දැන් ඔන්න පොඩි ප්‍රශ්නයක් මතුවේ. අපිට පුතේ උත්තර ද්‍රවයක් විතරක් වෙන් කරලා ගන්න බෑ. අර මොකක් එක්කද හරි මොකක් වෙනවා වගේ හරි උත්තර ද්‍රවයක අනිවාර්යෙන් ඉන්නේ කවුද? දක්ෂිණ ද්‍රවයක් තියෙනවාමයි. මේක ද්‍රවණීය වීමක් නිසා හටගන්න එකක්. ඒක නිසා උත්තර ද්‍රවයක් එක්ක දක්ෂිණ ද්‍රවයක් තියෙනවාමයි. එහෙනම් මෙතන n එකක් විතරක් ගන්න බෑ. මේක ඇවිල්ලා මනක්කල්පිතව නැත්නම් හිතවිලි වශයෙන් නිර්මාණය කරන ලද අදහසක්. චුම්බක ක්ෂේත්‍රයක අපි නිදහස් කරනවා ඉතා කුඩා සැහැල්ලු උත්තර ද්‍රවයක්. අන්න එතකොට ওই උත්තර ද්‍රවයේ ගමන් පතේට අපි කියනවා පුතේ මොකද්ද? චුම්බක ශ්‍රාව රේඛාවක් කියලා. right? දැන් චුම්බක ක්ෂේත්‍රයක නිදහස් කරන ලද ඉතා කුඩා සැහැල්ලු උත්තර ද්‍රවයක ගමන් පතය චුම්බක ශ්‍රාව රේඛාවක් ලෙස අර්ථ දැක්වේ. මෙය මනක්කල්පිතයි. right. දැන් චුම්බක ශ්‍රාව රේඛාවක ලක්ෂණ චුම්බක ශ්‍රාව රේඛාවක ලක්ෂණ එක එක ලියන්න අර විදුලි ශ්‍රාව රේඛාවක් වගේම තමයි පුතේ උත්තර ද්‍රවයේ නිවතට ගමන් කරයි. උත්තර ද්‍රවයේ නිවතට ගමන් කරයි. දක්ෂිණ ද්‍රවයක් දෙසට පැමිණේ දක්ෂිණ ද්‍රවයක් දෙසට පැමිණේ. දැන් එකිනෙක ඡේදනය විය නොහැක.
එකිනෙක ඡේදනය විය නොහැක. සර් මොකද්ද කිව්වේ? එකිනෙක ඡේදනය විය නොහැක. ශ්‍රාව රේඛාව ඊළඟ එක ශ්‍රාව රේඛාවකට ශ්‍රාව රේඛාවකට යම් ලක්ෂයකදී අන්දින ලද ස්පර්ශකයේ දිශාවෙන් ස්පර්ශකයේ දිශාවෙන් එහිදී චුම්බක ශ්‍රාව ඝනත්වයේ දිශාව ලැබේ. චුම්බක ශ්‍රාව ඝනත්වයේ දිශාව ලැබේ. ඊළඟ එක ආරම්භ වන සහ අවසාන වන පෘෂ්ඨවලට අවසාන වන පෘෂ්ඨවලට ලම්බකව පවතී. වැදගත් මේක අනේ මේ සාමාන්‍ය ස්ථිත විදුලි ශ්‍රාව රේඛාවල් වලට වඩා වෙනස් ලක්ෂණය තමයි සංවෘත වලලු සාදයි. වෙනස් එක අන්තිමට ලියා ගන්න. සංවෘත වලලු සාදයි. දැන් පුතේ අපි සලකුවොත් එහෙම කොහොම කොහොම චුම්බකයක් සලකුවොත් එහෙම මේක S මේක එන්නේ මොන බලන්න. දැන් මේ පැත්තට මේ N එකකින් එළියට යන දුන්නොත් එහෙම අර වගේම තමයි ළමයි වෙනසකට තියෙන්නේ. මේක දැන් N එකේ ඉඳන් S එකට නේ තියෙන්නේ ඕවා. ඔයාලට පේනවද? මේ ශ්‍රාව රේඛාව මෙහෙම ඇවිල්ලා මෙන්න මේ ඇතුලෙන් තියෙන අණුක චුම්බක මගින් මේ ශ්‍රාව රේඛාව සම්පූර්ණ වෙන ආකාරයක් වඩ පේනවා. මේ ශ්‍රාව රේඛාව මෙතනින් එළියට ගිහිල්ලා මෙහෙම වටයක් දාලා මෙහෙම ඇවිල්ලා ආයි බලන්න චුම්බකයේ ඇතුළේ තියෙන අණුක චුම්බක දාමය මගින් ඒක සම්පූර්ණ කිරීමක් සිද්ධ වෙනවා. ඒ වගේ සමහර අවස්ථා තියෙනවා මේකේ වෙන ගොඩක් අවස්ථා තියෙනවා සංවෘත චුම්බක වලලු එහෙම නැත්නම් සංවෘත වලලු සාදන්න ශ්‍රාව රේඛාවල වලලු සාදන්න. හරි මේක තමයි සාමාන්‍ය මේ අවස්ථාවකට අදාළ උදාහරණයක්.
ලියන්න. දණ්ඩ චුම්බකයක චුම්බක ශ්‍රාව රේඛා නිර්මාණය වන ආකාරය පහත පෙන්වා ඇත. හරි. ටංගල ඇදගන්න ළමයි. දැන් ටංගල මේ ටික අඳින්න බලන්න. හරි. මේ ටික අඳින්න ටංගල. ටංගල මේ ටිකේ චුම්බක ශ්‍රාව රේඛා ටික තනියෙන් අඳින්න. කොහොම සරලයි මේ ඔය. එන්නේ මොනවා. ඊළඟ මේ SN එක ගත්තොත් එහෙම ඊළඟ මේ SS එක ගත්තොත් එහෙම මේකමයි. ඊතල විතරක් පැත්ත මාරු වෙනවා. මේ ඊතල තියෙන එන්න එකෙන් එළියටනේ. S එකෙත් මේ සටහනමයි. මේ පළවෙනි එකේ සටහනමයි. ඊතලේ විතරක් පැත්ත මාරු වෙනවා. right. අඩපොඩ හොදාගන්න. අගාලා. right. මෙන්න මේක තනියෙන් අදින්න බලන්න. මෙන්න මෙහෙම චක්‍රාකාර චුම්බක දෙකක් තියෙනවා. මොනවා වගේ? මෙන්න මේ චුම්බකය අවඩ කොහමද? ශ්‍රාව රේඛා හුමාරු වෙන්නේ. තනින් කරන මටක් ගන්න. ඔගේ ඔය n එක ආවට n එක මේ n එකක් විතරක් ගත්තේ කොහොමද කියලා ප්‍රශ්නයක් ඇති. ඒක වෙන ක්‍රමයක්. හොඳ වෙන කාරණේ මේ තමයි පැත්තේ කැලලක් තියෙනවා. ඒ කියන්නේ මම යන්නේ. මේ n එකට මේ පැත්තෙන් සහ මේ s එකට මේ පැත්තෙන් තව චුම්බක කැලලක් තියෙනවා. මම ඒක නැතුව තමයි ඔය අත්‍යවශ්‍ය ටික විතරයි යන්නේ. මේ අඩුපාඩු ටික හදාගෙන අර සටහන සම්පූර්ණ කරන්න. මේ සටහනේ පුතේ මේ සටහනේ n එක s එකයි අතර කොහොමද චුම්බක ශ්‍රාව රේඛා ගමන් කරන්නේ? අර අපි දීපු රේඛා වලට අදාළ පිළිපැදිය යුතු ශ්‍රාව රේඛාවල ලක්ෂණ කියන කාරණය ගැන හොඳ අවධානයක් දීලා අදින්න. ඔබත් අනිත් එක පුතේ බලන්න. n ගෙන් යන එක s ට යනවා. මෙතනින් යන එක කැරකිලා මෙහෙම යනවා.
මේ n කින් යන එක මෙහෙම යනවා. මෙන්න මෙහෙම තමයි. ඕකේ ශ්‍රාව රේඛාව එන්නේ. එතකොට කොයි ලාවකවත් මේගොල්ලෝ කැපෙන්නේ නැහැ. හොඳේ. කැපෙන්න බෑ. ශ්‍රාව රේඛා කැපෙන්න බෑ. ටක් ගාලා ඇඳගන්න. හරි. හොඳයි. ලියන්න. ධාරාව ගෙන යන සන්නායකයක් අවට චුම්බක ශේෂ්ත්‍රය. චුම්බක ශ්‍රාව රේඛාව. ධාරාව ගෙන යන සන්නායකයක් අවට චුම්බක ශ්‍රාව රේඛාව. පුතේ මෙන්න මෙහෙම සන්නායකයක් තියෙනවා ධාරාව ගෙන යන. මෙන්න මෙහෙම ධාරාව ගෙන යන සන්නායකයක් තිබුත් එහෙම හරි මේ සන්නායකයට ලම්බක තලය ගත්තොත් මෙන්න මේ ලම්බක තලයේ මෙන්න මේ වගේ මේ චුම්බක වලලු ඇති වෙනවා. මෙන්න මේ වගේ චුම්බක වලලු ඇති වෙනවා. හරි මෙයා ධාරාව ගෙන යන මේ පැත්තට නම් ඔය වලලු වල චුම්බක වලලු වල දිශාව ගන්නේ මැක්ස්වෙල්ගේ කස්තුරුප්පු නියමයේ. ඒ කියන්නේ දකුණු අත අරගෙන මහපට ඇඟිල්ල තියනවා පුතේ ධාරාව යන පැත්තට. මහපට ඇඟිල්ල තියනවා ධාරාව යන පැත්තට. ඉතිරි ඇඟිල්ල නැවෙන පැත්තෙන් ශ්‍රාව වලලු වල චුම්බක වලලු වල දිශාව ලැබෙනවා. දැන් මේක මෙහෙම නම් මේ අතර තමයි මෙයා කරන්නේ. මේකේ අරය ලැම්ඩා 1 මෙන්න මේකේ මේ පරතරය ලැම්ඩා 2 මේ පරතරය ලැම්ඩා 3 නම් මේක සකස් වෙන්නේ ලැම්ඩා 1 වලට වඩා ලැම්ඩා 2 වැඩි වෙන්න ඊට වඩා ලැම්ඩා 3 වැඩි වෙන්න.
එන්න එන්න ඈත් වෙන්න ඈතට යන්න යන්න තමයි පුතේ ඔය චුම්බක වලලු සකස් වෙන්නේ. හරි ලියන්න. ධාරාවට ලම්බක තලයේ පහත පරිදි චුම්බක වලලු ඇතිවේ. ඒවායේ දිශාව මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමයේ භාවිතයෙන් ලබා ගනු ලැබේ. හරි ලියා ගන්න. යන්න මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු නියමය දකුණු අතේ මහපට ඇඟිල්ල ධාරාව යන දිශාවටද ඉතිරි ඇඟිලි නැවෙන දිශාවට යොමු කළ විට එහෙනම් ඇඟිලි නැවෙන පැත්ත දිහානේ මේ නැවෙන පැත්ත තිබ්බට පස්සේ යොමු කළ විට ඉතිරි ඇඟිලි වලින් චුම්බක වලලු වල දිශාව නිරූපණය වේ. ඔන්නෝයි මගේ මොනවාද මැක්ස්වෙල්ගේ කසුරුප්පු නියමයේ මුල ඉඳන් ආයි කියන්නම්. මහපට ඇඟිල්ල ධාරාවේ දිශාවටද ඉතිරි ඇඟිලි නැවෙන දිශාවටද යොමු කළ විට ඉතිරි ඇඟිලි මගින් චුම්බක වලලු වල දිශාව නිරූපණය වේ. හරි. ඕක මේ ඒක ප්‍රායෝගිකව බලා ගන්න පුළුවන් අවස්ථාවක් වගේ ප්‍රායෝගිකව බලා ගන්න පුළුවන් අවස්ථාවක් විදිහට දෙන්න පුළුවන් මේ යකඩ කුඩු ටිකක් අරගෙන මම මේ වීඩියෝ එකක් දාන්න. යකඩ කුඩු ටිකක් අරගෙන මම YouTube එකේ හොයලා දාන්න. එක තිබවන් දැක්ක. යකඩ කුඩු ටිකක් අරගෙන මේ කොලයකට දාලා ඒ කොලේ හරහා හිල් කරලා හොඳ ප්‍රමාණවත් කම්බියක් යවුවොත් එහෙම ඔය යකඩ කුඩු යම් තාක් දුරකට ඔය කියන හැඩවලට
ඔයගේ වලලු වලට සෙට් වෙනවා. නමුත් ඒක එච්චර සාර්ථක වෙන්නේ නැහැ. මොකද ලොකු ධාරාවක් යවනුනේ මේ කාරණේ එක සිද්ධ කරන්න. ඊට වඩා සාර්ථකව බලන්න පුළුවන්. ඔය යකඩවලට කඩදාසියක් උඩට දාලා ඒ කඩදාසියේ යටින් කාන්දමක් ඇල්ලුවා නම් නිකන් චුම්බකයක් ඇල්ලුවා නම් අන්න එයා චුම්බක වලලු හද ගන්න ලස්සන හදා ගන්න වටේ. ඔය යකඩ පුට්ටියකින් ඔය වැඩේ බලන්න පුළුවන් ඈ. සෝ හේතු නිසාද එතකොට අපිට මේ ගෙදරට එන ප්‍රධාන කරන්ට් ලයින් එකේ ඇම්පියර් ගාන අඩුවෙන් අර වෝල්ට් ගාන වැඩි කරලා එන්නේ. ඒ මේක නෙමෙයි. ඒ කියන්නේ ප්‍රධාන ලයින් එක නෙමෙයි වා කියන්නේ මේ බලාගාරයෙන් ට්‍රාන්ස්ෆෝමරේට එන එකනේ. ඔව්. ඒ වෙන්නේ පුතේ මේ දැන් මේක විදුලි චුම්බක ප්‍රේරණයේදී තමයි ඔක උගන්වන්නේ. විදුලි චුම්බක ප්‍රේරණයේදී පරිණාමක කියලා කොටසක් තියෙනවා. ට්‍රාන්ස්ෆෝමර් ගැන උගන්වනවා. අන්න ඒ වෙලාවට ලොකු විභවාන්තරයකට දැම්මට පස්සේ ධාරාව ගොඩක් අඩු වෙනවා. එතකොට ඔය කම්බි වලින් බලාගාරේ ඉඳන් ට්‍රාන්ස්ෆෝමර් එකකට කරන්ට් එක එවනකොට I වර්ගයේ ආර්මේ තාපය ලෙස ශක්ති උත්සර්ජනය මෙන්න මේ I එක පුංචි නිසා ශවතා උත්සර්ජනය අඩුයි කම්බි රත් වෙන්නේ නැහැ. ඒකට තමයි මේ වැඩි කරලා එවන්නේ. හරි. වෝල්ටේජ් එක වැඩි කරලා කරන්ට් එක අඩු කරලා එවන්නේ ඒක. ඒකට කියන්නේ 33000 ඈ කියන්නේ 33000 ලයින් එක කියලා කියන්නේ. උඩුවන්තර වැඩි කරලා එනකොට කරන්ට් එක අඩු වෙනවා. හරි. හොඳයි. right. මොන දැන් අපි යම් දුරකට දැන් ඇවිල්ලා තියෙනවා. පළවෙනි කොටසේ යම් දුරකට ඇවිල්ලා තියෙනවා. නේද? තරොද්දල් යන යම් චුම්බකයක් අවකාශයේ තැබූ විට එමගින් බලපෑම් ඇති කළ හැකි ප්‍රදේශය එහි චුම්බක ක්ෂේත්‍රය ලෙස හැඳින්විය හැකියි. එහි ක්ෂේත්‍රයේ හැසිරීම ඇලයිරක් ප්‍රබලතාවය චුම්බක ශ්‍රාව රේඛා මගින් දැකිය හැකියි. ඒකාකාර ක්ෂේත්‍ර අරීය ක්ෂේත්‍ර ඒකාකාර ක්ෂේත්‍ර කියලා කියන්නේ පුතේ මෙන්න මෙහෙම ශ්‍රාව රේඛා සමාන්තරයි අර ස්ථිති විදුලිය වගේම තමයි අරීය ක්ෂේත්‍රයේ තියෙන ලක්ෂණය තමයි යම් තැනක ඉඳන් විහිදෙනවා වගේ තියෙන්නේ මේ අරීය ක්ෂේත්‍රවල තව ලක්ෂණයක් කතා කරනවා ඉස්සරහට ඒකේ තියෙන්නේ මේ විදිහට විහිදුවන එකක් තමයි. හැබැයි මේ විහිදුවන එක ගැන නෙවෙයි එතන කතා කරන්නේ. හොඳේ. එතන අරීය ක්ෂේත්‍ර කතා කරන්නේ වෙන අරමුණකින්. මෙතන අරීය ක්ෂේත්‍ර කතා කරන්නේ තව අරමුණක්. මේකලංගි පුතේ අර විද්‍යුත් ක්ෂේත්‍රයක ප්‍රබලතාවය තීරණය කරන කෙනා විද්‍යුත් ශ්‍රාව ඝනත්වය විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාව වගේ චුම්බක ක්ෂේත්‍රයක ප්‍රබලතාවය තීරණය කරන කෙනා චුම්බක ශ්‍රාව ඝනත්වය ඒක පස්සේ කතා කරනවා.
දැනට සංකේතයක් වශයෙන් ගත්තොත් මේ හැම තැනකම එකම b අගයක් තියෙනවා. මේ හැම තැනකම එකම b අගයක්. හැබැයි මෙන්න මේකේ මෙන්න මෙතන පත b අගයක්. මෙහෙට එන්න b අගය චුට්ටිය. හරිනේ? දැන් ඔයගොල්ලෝ ලියාගත්තු වාක්‍යය නැතිනම් මෙව දෙකට බෙදලා ඒකාකාර ශිෂ්ටය හරි ශිෂ්ටය කියලා මේ දෙක අදලා තියන්න. හොඳයි. යන චුම්බක ශ්‍රාවය අර වගේම තමයි උදේ එකම කතන්දරට කියන්නේ. චුම්බක ශ්‍රාවය. දැන් අවකාශයේ චුම්බක ශ්‍රාවය අවකාශයේ සලකන වර්ගඵලයක් හරහා ඊට ලම්බකව ගමන් කරන සලකන වර්ගඵලයක් හරහා ගමන් කරන ශ්‍රාව රේඛා ගණන චුම්බක ශ්‍රාවයේ ලෙස හඳුන්වයි. මේකට පුතේ ඍජුවම ඒකකයක් තියෙනවා. ඒක තමයි වේබර්. එතකොට මෙහෙම වර්ගඵලයක් ගත්තට පස්සේ මේ වර්ගඵලය හරහා ගමන් කරන ශ්‍රාවය අපිට ඔහොම ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට අපි ඔය ගමන් කරන වර්ගඵලයට ලම්බකව යන ශ්‍රාවය ගත්තොත් එහෙම අපි යාට කියනවා අභිලම්බ ශ්‍රාවය. මේ සාමාන්‍ය ශ්‍රාවය මේක වෙලා අභිලම්බ ශ්‍රාවය. ලම්බකව ගමන් කරන කෙනාට අපි කියනවා අභිලම්බ ශ්‍රාවය කියලා. ඒ කියන්නේ මේක ඇටියට ගත්තොත් එහෙම 5 sin theta පැහැදිලි? ඒකකය වේබර් දෙකෙන්. හරි ටකල් රූප සටහන් දෙක දාගන්න.
හොඳයි. 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 ලියන්න. චුම්බක ශ්‍රාව ඝනත්වය යන ඒකක වර්ග බලයක් කරහා පවතින අභිලම්බ ශ්‍රාවය මෙසේ හඳුන්වයි. මේ B වල ඒකක පුතේ වර්ග මීටරයට වොට් මේකේ මේ වෙනකොට භාවිතා කරන තනි නම තමයි ටෙස්ලා. ටෙස්ලා කියලා කියන්නේ චුම්බක ක්ෂේත්‍ර සහ ධාරාව සම්බන්ධයෙන් වැඩ කරපු අති ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. කියන්නේ බල්බ් එක හොයාගත්තු එක ටෙස්ලාගෙන් හොරකම් කරලා තමයි ඒව හොයාගෙන තියෙන්නේ. ඒක නිසා ඇත්තටම මේක මෙයා ඩයල් එකක්. එයාට ගල් කිරීම සඳහා චුම්බක ශ්‍රාවක ඝනත්වයට ටෙස්ලා කියන ඒකකය මේ දාලා තියෙනවා. හරිනේ? එතකොට මේ චුම්බක ශ්‍රාවක ඝනත්වයෙන් ක්ෂේත්‍රයක ප්‍රබලතාවය තනින් තනට වෙනස් වෙන්නේ කොහොමද කියලා තීරණය කරන්න පුළුවන්. ක්ෂේත්‍රයක ප්‍රබලතාව වෙනස් වන ආකාරය මෙමගින් තීරණය කළ හැකියි. හරි ටගලෙන් බෝඩ් එකේ දින්න දාගන්න. හොඳයි. කරලාමයි. ඔන්න දැන් පළවෙනි පෝෂන් එක ඉවරයි. මේකෙන් පස්සේ ගෙලිම තියෙන්නේ චුම්බක බලයට යන්න එක්ක බයෝසාවර්ට් නියමයට යන්න. මම සාමාන්‍යයෙන් කරන විදිහ තමයි පුතේ මුලින්ම බයෝසාවර්ට් නියමය කරලා ඉවර කරනවා. බයෝසාවර්ට් නියමය කරලා ඉවර කරලා ඊට පස්සේ තමයි චුම්බක බලය කරලා සලදගෙන ගැලනොමීටර ඉවර කරනවා. ඒතකොට මේ පාඩම ඉවරයි මෙතන. ඊට පස්සේ අපිට තියෙන්නේ ධාරා විද්‍යාවේ අන්තිම කැලල ගන්න. මේක ඉක්මනින් ඉවර කරනවා මේ පාඩම. හරි පහසුවෙන් කරගන්න පුළුවන්. මේක ඉතින් කියන උපදේශ ටික පිළිපැදලා පොඩ්ඩක් පිළිවෙලට ඉන්නයි ඕන. හරි? රයිට් මම මෙතන ඉවර කරනවා. අද මේ කොටස ඉවර වෙච්ච නිසා එතකොට අද පොඩ්ඩක් කලින් ඉවර වෙනවා. ඒ නිසා ලබන හෙට සෙන්සුරාදා අපි 7:00 හම්බ වෙනවා. හරි එහෙනම් අයවා ප්‍රශ්න